සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධර්මයත් විනයත් කියලා දුන්න අප ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමතෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ ධර්මදේශනය සඳහා අනුග්‍රහය දක්වන්නේ තලාහේන මාළඹ යන ලිපිනේ පදිංචි පින්වත් ආර් තිලකාපනාන්දු මහත්මිය ඇතුළු ඒ පවුලේ හැමදෙනා බොහෝම සිරහැසිතින් එකතු වෙලා. ඉතින් ඒ හැමදෙනාමත් ඔබ හැමදෙනාමත් එකතු කරගෙන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අපි ශ්‍රවණය කරමු. අද දවසේත් බොහොම අපූර්ව සූත්‍ර දේශනාවක්. මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ පළවෙනි පොත් වහන්සේගේ තික නිපාතේ. මේ සූත්‍ර දේශනාවේ නම තිත්තායතන සූත්‍රය. තීර්ථ ආයතන ගැන වදාළ දේශනාව. මේ දේශනාව භාගතුන් වහන්සේ සිද්ධ කළේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ. ඉතින් භාගතුන් වහන්සේ ඒ කාලෙත් බොහෝ භික්ෂුන් වහන්සේලා වැඩ හිටියා. ඒ සියලු ස්වාමීන් වහන්සේලාට මේ දේශනය සිද්ධ කළා. එකල බොහෝ මතවාද තිබුණා. 62ක් මිත්‍යා දෘෂ්ටීන් තිබුණා. ඉතින් භාගතුන් වහන්සේ මේ 62ක් වෙච්ච මේ මිත්‍යා දෘෂ්ටීන් මේ වෙනත් ආගම් ප්‍රධාන කොටස් තුනකට ප්‍රධාන ආගම් තුනකට වෙන් කරලා මේවායේ සත්‍ය ස්වභාවය පෙන්වලා දුන්නා. මෙන්න මේ ගැන සඳහන් වෙන හරි අපූර්ව දේශනාවක් මේ. ඉතින් මේ ලෝකයේ තියෙන මේ නොයෙක් ආගම් මේ කොටස් තුනට දැම්මට පස්සේ කල්පනා කරනකොට කෙනෙකුට මේවායේ ලබා ගන්න දෙයක් නැහැ. හරිම හිස් දේවල් කියලා කල්පනා කරන කෙනෙකුට නුවණ තියෙන කෙනෙකුට මේක තේරුම් යනවා. ආන්නති මේක තේරුම් ගැනීම පිණිස නුවණ විමසන කෙනෙකුට මේ ධර්මයේ භාගතුන් වහන්සේ ශ්‍රාවක සංඝයාට දේශනා කළා. ඒ දේශනා කරන මහණෙනි ආගම් තුනක් තියෙනවා. මේ අර සියලු දෘෂ්ටීන් දාපු කොටස් තුන තමයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ආගම් තුනක් තියෙනවා. නුවණැත්තෝ ප්‍රශ්න කරද්දී නැවත නැවතත් විමසද්දී කරුණු පෙන්වලා දෙද්දී මෙන්න මේ මතේම මිනිස්සු රැඳලා හිටියොත් මේ මිත්‍යා දෘෂ්ටියන් තුලම මිනිස්සු හිටියොත් කවදාවත් කුසල් කරන්නේ නැහැ. අකුසල්ම තමයි කරන්නේ. කුසල් වැඩිවීමක් ඕනතින් සිද්ධ වෙන්නේ නැහැ. අකුසලයේ පැත්තටම තමයි යන්නේ. අකිරියවාදය ඒ කියන්නේ ක්‍රියාවෙන් තොර වූ දෙයක් කරාම තමයි යන්නේ. අන භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ අකිරියවාදයේ කර්මඵල විශ්වාස නොකිරීම තමයි කියන සිද්ධ වෙන්නේ මේ වැරදි දෘෂ්ටියෙන් තුල සිටීම මත. ඒ දේශනා කරනවා මොනවද මේ ආගම් තුන මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිසයා සැපක් හරි දුකක් හරි දුක් සැප රහිත විඳීමක් හරි විඳිනවා. ආනේ සෑම විඳීමක්ම විඳින්නේ මේ පෙර කරාපු කර්මයකට අනුවයි කියලා කතා කරන කොටසක් තියෙනවා. හැම දෙයක්ම අපි මේ කරන දේවල් සිද්ධ වෙන්නේ පෙර කරන ලද කර්මයකට අනුවයි. ඕන්න ඔය
මතය දරන ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඔය මතය දරාගෙන ඉන්නවා බොහෝ පිරිසක්. ඒ වගේම ඊළඟට තියෙනවා මේ මිනිස්සුયો සැපක් හරි දුකක් හරි දුක් සැප රහිත මේ උපේක්ෂා විදීමක් හරි විදිනවා නම් ඒ සෑම විදීමක්ම විදිනේ ඒ සෑම විදීමක්ම දෙවියන් වහන්සේ කෙනෙකුගේ මැවීම හේතු කරගෙනයි සිද්ධ වෙන්නේ කියලා ඕන ඔය මතයේ පිරිසක් ඉන්නවා. හැම දෙයක්ම දෙවියන් වහන්සේ නමක් මැව්වා. දෙවියන් වහන්සේ නමක් විසින් මවන ලද දේවල් මේවා කියලා ඕන ඔය මතේ දරාගෙන ඉන්න ශ්‍රමණ බ්‍රාහ්මණවරු බොහෝම ඉන්නවා මේ ලෝකේ. බොහෝ මිනිස්සුත් ඉන්නවා මේ මතයේ. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා. මෙන්න මේ වගේ වාද තියාගෙන මේ වගේ දෘෂ්ටි තියාගෙන ඉන්නේ. යම්කිසි මිනිසෙක් දුකක් හරි සැපක් හරි දුක් සැප රහිත උපේක්ෂා විදීමක් හරි විඳිනවා නම් ඒක මේ ඉබේම තමයි සිද්ධ වෙන්නේ. නිකම්ම සිද්ධ වෙන එකක් මේක. දේශනා කරන භාගවතුන් වහන්සේ හේතු ප්‍රත්‍ය රහිතවයි සිද්ධ වෙන්නේ. මේවා නිකම්ම සිද්ධ වෙන දේවල් කියලා ඕන ඔය මතය දරාගෙනත් බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඉතින් මේ එකල භාගතුන් වහන්සේ මේ කොටස් තුනට පෙන්වලා දුන්නා. පළවෙනි එක තමයි සියල්ලම පෙර කරන ලද කර්මය. දෙවෙනි එක මේ සියලු විඳීම් මේ දෙවියන් වහන්සේ නමක් විසින් මේවා මේ මවලා දුන්න දේවල් නැවිල්ල හේතු කරගෙන තමයි සියල්ලම සිද්ධ වෙන්නේ. තුන්වෙනි එක මේක ඉබේමයි සිද්ධ වෙන්නේ. මේ සියල්ලම මේ ඉබේම සිද්ධ වෙන දේවල්. ඔන්න භාගතුන් වහන්සේ එහිදී දේශනා කරනවා මහණෙනි මේ යම්කිසි දුකක් හරි සැපක් හරි දුක් සැප රහිත විදීමක් මේ විඳිනවා කියන ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවානේ. ආන්නේ මේ මතය දරාගෙන ඉන්න ශ්‍රමණ බ්‍රාහ්මණවරු ළඟට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. වැඩම කරලා අහනවා හැබැයිද මේ කතාව? ඇත්තද ඔය කියන්නේ කියලා. මොකද්ද මේ දුකක් හරි සැපක් හරි දුක් සැප රහිත උපේක්ෂා විදීමක් හරි විඳිනවා නම් මේ සියල්ලම සිද්ධ වෙන්නේ පෙර කරන ලද කර්මයකටයි මේ කියන්නේ හැබැයි දහන මේ කතාව. ඒතර ඕනොත් උත්තර දෙනවා හැබැයි කියනෝක අපි කොහොම තමයි කියන්නේ. මේ සියල්ලම පෙර කරාපු කර්මයකට අනුව තමයි සිද්ධ වෙන්නේ. ආන්න එතකොට භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගෙන් විමසනවා කොහොමද? එම්බා ආයුෂ්මත්වරුනි. අහනවා භාග්‍යවතුන් වහන්සේ එහෙනම් මේ සත්තු මරනවා මිනිස්සු. එතකොට මේ සත්තු මරන්නේ මිනිස්සු පෙර කරාපු කර්මයකටද? ඔන්න දැන් සතෙක් මරන මිනිස්සෙක්. අහනවා ඇයි සත්තු මැරුවේ? එතකොට කියනවා කරන්න දෙයක් නැහැ මේක පෙර කරපු කර්මය. මිනිස්සු හොරකම් කරනවා. එතකොට ඔය කියන්නේ අල්ල ගන්නවා හොරාව. අහන මේ පෙර කරපු කර්මය මේක. අහන්න හොදෙන උත්තරේ. එතකොට වැරදි කාම සේවනයේ යෙදෙන. ඔන්න අල්ලගෙන අහනවා. මේ කරන්න දෙයක් නැහැ මේක පෙර කර්මය කියනවා. මිනිස්සු බොරු කියනවා. එතකොට ඔය කියන්නේ මේක පෙර කර්මය. කේලම් කියනවා. ආන්න එතකොට මිනිස්සු කියනවා මේක පෙර කර්මය. පෞරුෂ වචන කියනවා. එතකොට ඔහුට කියන්න තියෙන්නේ මේක පෙර කර්මය. කරන්න දෙයක් නැහැ. හිස් වචන කී ඉන්නවා. කරන්න දෙයක් නැහැ මේ හිස් වචන කියන්නේ මේක මේ කර්මානුකූලව සිද්ධ වෙච්ච එකක් නෙමේක. ආන්න ඔක දෙන උත්තරේ. අනුගේ දේවල් වලට ආසා කර කර ඉන්නවා. අහනවා මේ. කරන්න දෙයක් නැහැ මේක කර්මානුකූලයි. මේ පෙර කරපු කර්මයට අනුව තමයි මේවා සිද්ධ වුනේ. ඊට පස්සේ ද්වේෂ සහගත සිතින් ඉන්නවා. අහනවා ඔබ මේ ඇයි කියලා. කරන්න දෙයක් නැහැ මේක පෙර කර්මය කියනවා. අහනවා ඒවල මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවා. මේක පෙර කර්මය කියනවා. අහන්න එතකොට දැන් කරන්න දෙයක් බලන්න මේ එකල තිබිච්ච මතවාද. දැන් වුන් කියන්නේ මේ හැමදේම පෙර කරාපු කර්මයටයි. බුදුරජාණන් වහන්සේ අහුව මේ හැමදේම සිදුවන්නේ මොකද කියලා. මේ පෙර කරපු කර්මයට තමයි උන්ට දෙන්න තියෙන උත්තරේ. ආන්නතර භාගතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ මතය තුල ඉන්න කෙනාට කවදාවත් කුසල් වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. අකුසල් තුල තමයි ඉන්නේ. පාප කර්ම තුලම තමයි සිටින්න වෙන්නේ. අයි මේ තුල කරන දෙයක් තියනවාද? ඔහු අක්‍රීයවාදය තුලම තමයි ඉන්නේ. අයි මේ සියල්ලම පෙර කරපු කර්මයට අනුවයි සිද්ධ වෙන්නේ කියලා ආන්නේ වාගේ මේ මතය තමයි දරාගෙන ඉන්නේ. ඒ භාගතුන් වහන්සේ දේශනා කරන මහණෙනි පෙර කරපු කර්මයෙන් සියල්ල වෙනවා කියන මේ මතය හරයක් විදිහට පිළිගත්ත කෙනෙකුට මේක කළ යුතු දේ මේක නොකළ යුතු දේ ඕනෝයි කරුණ ගැන කැමැත්තක්වත් ඇති වෙන්නේ නැහැ.
උත්සාහයක්වත් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ කළ යුතු නොකළ යුතු දේ ගැන යොමනාවක් නැහැ, වීරියක් ඕනේ නැහැ මේකට. මේ සියල්ලම පෙර කරපු කර්මයට අනුවයි. ආනන්දට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඕන්න ඔය විදිහට සිහි මුලා වෙලා ආරක්ෂාවක් නැතුව වාසය කරන කෙනෙකුට මේ තමා තුළ කරුණ සහිත වෙච්ච ශ්‍රමණ ජීවිතයක් ඇති කරගන්න ලැබෙන්නේ නැහැ. ඇයි ඒ තුළ ඉන්න ශ්‍රමණයන්ට කවදාවත් කරුණ සහිත වෙච්ච ඵල සහිත වූ ශ්‍රමණ ජීවිතයක් ඇති කරගන්න ලැබෙන්නේ නැහැ. ඔහේ ඉන්න තියෙන මේ සියල්ලම පෙර කරාපු කර්මයයි. වීරියක් කරන්න ඕනේ නැහැ. ඒතර නුවණ වැඩිවීමක් මොකක්වත් නැහැ. ප්‍රඥාවේ වැඩිවීමක් මොනවත් නැහැ. මේ සියල්ලම පෙර කරාපු කර්මයට. ආහන භාගතුන් වහන්සේ දේශනා කරන මහණෙනි, ඔන්න ඔය මතයේ දරන, ඔය දෘෂ්ටිය දරන ඒ ශ්‍රමණ ප්‍රාඥයන්ට මං සිද්ධ කරන පළවෙනි නිග්‍රහය කියන ඕක. පළවෙනි එක ඕක තමයි කියන සිද්ධ කරන. ආහන ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මෙහිදී මේ තව මිනිස්සෙක් ඉන්නවා. ඕන් දැරිය මොන මතයක්ද? මේ සියල්ලම දෙවියන් වහන්සේගේ මැවිල්ල හේතු කරගෙනයි සිද්ධ වෙන්නේ. මේ යම්කිසි සැපක් හරි දුකක් හරි දුක් සහිත දුක් සැප රහිත වූ මේ උපේක්ෂාවක් හරි විඳිනවා නම් මේ සියල්ලම දෙවියන් වහන්සේ නමක් මැවීම හේතු කරගෙනයි සිද්ධ වෙන්නේ කියලා. ආන ඊළඟ පිටසේ එහෙම කිව්වා. භාගතුන් වහන්සේ ආන ඔවුන් ළඟටත් ඒ වගේ වාත දරාගෙන ඉන්න, දෘෂ්ටි දරාගෙන ඉන්න ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ළඟට භාගතුන් වහන්සේ ආවා. කියලා අහනවා, හැබැයිද මේ කතාව? ඇත්තද මේ කියන්නේ? යම් කිසි දුකක් හරි සැපක් හරි දුක් සැප රහිත වූ විදීමක් හරි විදිනවා නම් මේ සියල්ලම දෙවියන් වහන්සේ නමකගේ මැවීම හේතු කරගෙනයි මේ සිද්ධ වෙන්නේ කියන මේ කතාව හැබැයිද? ඔව් කියනවා. අපි ඔය විදිහට තමයි කියන්නේ කියලා. දරාගෙන ඉන්න විදිහට තමයි උත්තර දෙනවා. ආන්න ඕන් ළඟටත් භාගතුන් වහන්සේ ළඟ වඩිනවා. වැඩලා මේ ඇහුවට පස්සේ බුදුරජාණන් වහන්සේ විමසනවා මේ විදිහට මේ එතකොට මේ සත්තු මරනවා මිනිස්සු. ඒක දෙවියන් වහන්සේ කැමැත්ත හේතු කරගෙන සිද්ධ වෙන්නේ. නේද? හොරකම් කරනවා මිනිස්සු. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්තද? කැමැත්තට අනුව සිද්ධ වෙන්නේ. වැරදි කාම සේවනයේ යෙදෙන ඕන අල්ලගෙන අහනවා. කරන්න දෙයක් නෙමෙයි, දෙවියන් වහන්සේගේ කැමැත්ත කියනවා. බොරු කියන මිනිස්සේ අහනවා ඇයි බොරු කිව්වේ? මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත. නේ? කේලම් කියනවා. අහනවා ඇයි? මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත. හිස් වචන කියනවා. අහනවා ඇයි? දෙවියන් වහන්සේගේ කැමැත්ත කියනවා. මේ කතා කර කර ඉන්න අපි මේ විදිහට. ඊට පස්සේ මිනිස්සුන්ට බයිනවා. අහනවා ඇයි? දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඊට පස්සේ මේ අනුන්ගේ දේවල්ට ආසා කර කර ඉන්නවා. අහනවා ඇයි? මේ කරන් දෙයක් නැහැ, මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කියනවා. නේද? මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවා. ද්වේෂ සහගත සිතින් ඉන්නවා. අහනවා කරන්න දෙයක් නැහැ. දෙවියන් වහන්සේගේ කැමැත්ත කියනවා මේක. නේ? දැන් ප්‍රාණඝාතය දැන් පහුගිය දවස්වලත් ඔය සිද්ධ වුණේ. දැන් පහුගිය දවසක ඔන්න ලංකාවේ මිනිස්සෙක් ඔය පාකිස්තානයේදී ඔන්න ගහලා මරලා ගිනි තිබ්බා. මොකක් නිසාද? ඔවුන් හිතන්නේ ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත. හැබැයි ඔවුන්ට නීතියෙන් පිළිසරණක් තියෙයිද? දැන් ඔගෙන් අහුවත් කියයි මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඒ වුණාට ඔවුන් හිරේ විලංගුවේ දාන්නේ නැද්ද? දානවානේ. මේ හොරකම් කරන කෙනා කියන කරන් දෙයක් නැහැ, මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත. එහෙම වුණා කියලා හිරේ විලංගුවේ වැටෙන්න නැතුව ඉන්න පුළුවන්ද? එහෙම බෑනේ. එතකොට අන්න මේ මතයන් මේ එක මතයක්, එක ආගමක්. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරන මහණෙනි, මේ දෙවියන් වහන්සේගේ මැවීම හේතු කරගෙන සියල්ල වෙනවා කියන මේ මතය හරයක් විදිහට පිළිගත්ත කෙනෙකුට කළ යුතු දේ මේක, නොකළ යුතු දේ මේක කියලා එහෙම එකක් ඕනේ නැහැ. එහෙම එකක් උත්සාහයක්වත් ඕනේ නැහැ. කැමැත්තක්වත් ඕනේ නැහැ. වීරියක් ඕනෙම නැහැ. මේක නිකන් දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට සිහි මුලා වෙලා ආරක්ෂාවක් නැතුව වාසය කරන කෙනෙකුට තමා තුළම කරුණ සහිත වෙච්ච ශ්‍රමණ ජීවිතයක් නම් ඇති කරගන්න ලැබෙන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. ඒ කුසල් වැඩිවීමක් තියනවද මේකේ? අකුසල් ප්‍රහාණය කිරීමක් තියනවද? ප්‍රඥාව වැඩිවීමක් තිබෙනවද? නුවණින් විමසීමක් තියනවද? මේ මොකවත් නැහැ. ඒ කරන්න තියෙන්නේ මොකද්ද? දෙවියන්ගෙන් ඉල්ලන එක තමයි කරන්න තියෙන්නේ.
දෙවියෝ ඒවන දුන්න මොන හරි අපි ඉල්ලන දෙයක් ලැබෙනවා අපට. එතකොට කරන්න තියෙන්නේ ස්තුති කරන එක. ලැබෙන්නේ නැහැ අපට දෙයක් ඉල්ලන දෙයක්. එතකොට ඒක මොකද්ද? දෙවියන් වහන්සේගේ කැමැත්ත. බලන්න නේද මේ දෘෂ්ටිවල හැටි. ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා නොකරන්න මේ දෘෂ්ටිවල තමයි තාමත් බොහෝ දෙනෙක් ඉන්නේ. ඉතින් දැනටත් බොහෝ දෙනෙක් මේ දෘෂ්ටිවල ඉන්නේ. එතකොට මේක කොයි වගේද කියනවා මේ දෘෂ්ටිය මේකේ අටුවාවේ තියෙනවා විස්තරේ අන්ධයෝ පොලිමක් ඉන්නවා කියනවා. ඒකට අන්ධයන්ගේ පෙරහැරේ පළවෙනියෙන් යන ඉස්සරහින් යන්නේ අන්ධයෙක්මයි. මැද්දෙන් යන්නේත් අන්ධයෙක්මයි. පිටිපස්සෙන් යන්නේ අන්ධයෙක්මයි. පොලිමේ. එතකොට ඉස්සරහින් යන කෙනා දන්නෙත් නැහැ යන්නේ කොහෙද කියලා. මැද්දෙන් යන කෙනා දන්නෙත් නැහැ යන්නේ කොහෙද කියලා. පිටිපස්සෙන් යන කෙනා දන්නෙත් නැහැ යන්නේ කොහෙද කියලා. ආර බුදුරජාණන් වහන්සේගෙන් අහනවනේ මේක මේ පාත්මුදු පරම්පරාවෙන් කවුද අහන දන්නේ ඔක දෙවියන් වහන්සේ මේ හිසින් මැව්වා අත් වලින් මැව්වා පාද වලින් මැව්වා ඔය කියන කතාව කවුද අහන දැක්කේ මේ අම්මලාගේ මව් කුසෙන් මේ දරුවෝ බිහි වෙනවා පේනවා කියනවා අපට. එහෙම පෙනිපෙනි මේ ඔය කියන කතාව හරිද අහන. එතකොට ඕන් එක කියනවා අපේ හත්මුදු පරම්පරාවේ මේක දැකපු කෙනෙක් නැහැ කියනවා. ආන්නේ වගේ තමයි අන්ධයන්ගේ පොලිම තමයි. ඒක ඉස්සරහින් යන කෙනා දන්නෙත් නැහැ. මැදින් යන කෙනා දන්නෙත් නැහැ. පිටිපස්සෙන් යන කෙනා දන්නෙත් නැහැ. මේ අටුවාවේ තියෙන උපමාව. තවත් එකක් තියෙනවා. මතකයි නේද හාවා බෙලි ගෙඩිය වැටුණාට පස්සේ දිව්වනේ. වෙන්න හස පෙරලගෙන එන වෝගාල යමල්ලා කියලා බේරෙන්න ඉක්මනට දිව්වා. ඔක්කොම සත්තු ටිකක් දිව්වා. හැබැයි ඇත්තට හොයලා බැලුවේ නෑ මේකේ සත්‍ය අසත්‍ය භාවය. ආන්නේ වගේ තමයි. මේවා පස්සේ යන ඉතින් දැන් මේ කලත් බොහෝ දෙනෙක් දැන් අනාගතයේදී දැන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝම ස්වාමීන් වහන්සේලාත් සමහර අය මේ දෘෂ්ටිවලම ඒ ගැනම කතා කරනවා. මේ කල බොහෝ අම්මලා තාත්තලාත් මේ ඉස්කෝල වලට ළමයි දානවා. ඒ අන්‍ය ආගමික පාසල් 5 වසරට වෙනකන් ගෙන ගන්න තියෙන්නේ වෙනත් වූ ඒ ආගමක්. ඒ සිංහල බෞද්ධ ළමයින්ට. ඒක 5 වසරෙන් පස්සේ තමයි මොන කැමති මේ බුදුදහම අධ්‍යයනය කරන්න අවස්ථාව හම්බ වෙන්නේ. ඉතින් ඒ කාලේනකොට ළමයා අරක පැත්තට ගිහිල්ලා ඉවරයි. ඒ වගේ එක ක්‍රමයක්. ඉතින් අම්මලා තාත්තලා හොඳ ඉස්කෝලේකට දාගන්න මේ වැඩේ කරනවා. එහෙමත් තියෙනවා. ඉතින් අනාගතයේ බොහෝ දෙනෙක් මේ දෘෂ්ටිය තමයි දරන්නේ. ඒතකොට භාගතුන් වහන්සේ බලන්න මේ වගේ තියෙන භයානකකම් දේශනා කරනවා. ඔය එක දෘෂ්ටියක් දැන් සියල්ල පෙර කරපු කර්මය කියන අයට ළඟට ගිහලා බුදුරජාණන් වහන්සේ ඇහුවා. ඊළඟට සියල්ල දෙවියන් වහන්සේ මැව්වා කියන ඒ පිරිස ළඟට ශ්‍රමණ බ්‍රාහ්මණයන් ළඟට ගිහිල්ලා භාගතුන් වහන්සේ මේක විමසුවා. ඊළඟට අහන්න මිනිස්සු යම් කිසි දුකක් හරි සැපක් හරි දුක් සැප රහිත වෙච්ච උපේක්ෂා විදීමක් හරි විඳිනවා නම් ඕන් ළඟට භාගතුන් වහන්සේ යනවා අර මේ සියල්ලම ඉබේ සිද්ධ වෙනවා කියලා කිව්වේ. ඕන් ළඟට යනවා ගිහිල්ලා අහනවා හැබැයිද මේ කියන කතාව ඇත්තද මේක කියන්නේ. මේ සියල්ලම මේ දුකක් හරි සැපක් හරි දුක් සැප රහිත වෙච්ච උපේක්ෂා විදීමක් හරි මේ සියල්ලම මේ ඉබේමයි සිද්ධ වෙන්නේ කියන මේ කාරණේ ඔබ දරාගෙන ඉන්න ඔය විදිහටද කියලා අහනවා භාග්‍යතුන් වහන්සේ. එතකොට කියනවා ඔව් කියනවා. අපි ඔහම තමයි ඔක දරාගෙන ඉන්නේ. අපි ගෙන ගත්තේ ඔක. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ඕන් විමසනවා. මේ බුදුරජාණන් වහන්සේ විමසනවා ඕන්ගේ. කොහොමද මේ සත්තු මරනවා මිනිස්සු. එතකොට මේ ඔවුන්ගෙන් අහනවා ඇයි සත්තු මරන්නේ? කරන දෙයට මේක ඉබේ තමයි සිද්ධ වෙන්නේ. හොරකම් කරනවා මිනිස්සු. එතකොට කියනවා කරන දෙයක් නම් මේක ඉබේ සිද්ධ වෙන්නේ. වර්ධිකාම සේවන යෙදෙනව අල්ලගෙන අහනවා. එතකොට ඔවුන් දෙන්න තියෙන උත්තරේ මේක ඉබේ සිද්ධ වෙන එකක්. බොරු කියනවා මිනිස්සු. එතකොට ඔවුන්ට කියන්න දෙන්නේ මේක ඉබේ සිද්ධ වෙන එකක්. කේලම් කියනවා. මේක ඉබේ සිද්ධ වෙන එකක්. පරුස වචන කියනවා. මේක ඉබේ සිද්ධ වෙන එකක්. හිස් වචන කියා ඔහේ ඉන්නවා. මේක ඉබේ සිද්ධ වෙන එකක්. උන්ට කියන්න තියෙන මේක නිකන් සිද්ධ වෙන. අනුන්ගේ දේවල් වලට ආසා කර කර ඉන්නවා. උන්ට කියන්න තියෙන මේක ඉබේ සිද්ධ වෙන එකක්. ද්වේෂ සහගත සිතින් ඉන්නවා. ඔවුන්ට කියන්න තියෙන්නේ නිකන් මේක ඉබේ සිද්ධ වෙන එකක් නෙමෙයි නිකන් වෙන එකක්. මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවා. උන්ටත් කියන්න තියෙන මේක මේ නිකන් ඉබේ සිද්ධ වෙන එකක් නේ මේක. බලන්න මේ දෘෂ්ටි වල හැටි. ඒතර භාගතුන් වහන්සේ ස්වාමීන් වහන්සේලා දේශනා කරන මහණෙනි හේතු ප්‍රත්‍ය රහිතව සියල්ල වෙනවා කියන ওই මතය හරයක් විදිහට පිළිගත් කෙනෙකුට මේක කරන්න ඕන දේ
මේක නොකරන්න ඕන දේ කියලා එහෙම හැඟීමක් නැහැ. එහෙම එකක් උමනාවක් නැහැ. කැමැත්තක්වත් උත්සාහයක්වත් ඇති වෙන්නේ නැහැ. වීරියක් කරන්න ඕනද මේක? නිකම් ඉබේ සිද්ධ වෙනවා කියන මතයක ඕන ඉන්නවා. ආන්න එතකොට කරුණු සහිත වෙච්ච ශ්‍රමණ ජීවිතයක් නම් ඇති කරගන්න ලැබෙන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ. ඇයි ඵල රහිතයිනේ මේක. ඵල රහිත වෙච්ච එකක්. මේකේ ශ්‍රමණ ඵලයක් ලබා ගන්න බෑ. මග ඵලයක් ලබා ගන්න බෑ. නිකන් ඔහේ ඉන්න තියෙන වීරියක් උමනා නැහැ මේකට. ආන්න භාගතුන් වහන්සේ දේශනා කරනවා ඕන්න ඔය ශ්‍රමණ බ්‍රාහ්මණයන් ළඟට ගිහිල්ලා මා විසින් කරන කරුණු සහිත වෙච්ච තුන්වෙනි නිග්‍රහය කියන ඔය. කොහොම තමයි උනකට ගිහලා නිග්‍රහ කරනවා. ආන්න ඊට පස්සේ මේ දේශනා කරන භාගතුන් මහණෙනි ඔන්න ඔය ආගම් තුන තමයි තියෙන්නේ මේ නුවණ තියෙන මිනිස්සු මේ ප්‍රශ්න කරද්දී විමසද්දී ඔය මතයෙන් හිටියොතින් කවදාවත් කුසල අකුසල හඳුනා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. පින්පව් හඳුනා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. කර්මඵල හඳුනා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එතකොට උන් ඉතින් මේ අකිරිය වාදය තුල තමයි ඉන්නේ. කර්මඵල විශ්වාස නොකිරීම මත තමයි ඉන්නේ. ආන් ඊට පස්සේ දේශනා කරන භාගතුන් වහන්සේ මහණෙනි ඔන්න භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. මේ නුවණ තියෙන අය විමසනවා කියන මෙහෙම. ඔන්න භාගතුන් වහන්සේ දේශනා කරන මහණෙනි මා විසින් ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. කොහොමද මේ නුවණ තියෙන ශ්‍රමණ බ්‍රාහ්මණය නිග්‍රහ කරන්නේ නැති ධර්මයක්. නොකෙලසන ධර්මයක්. නුවණ තියෙන මිනිස්සු උපවාද නොකරන ධර්මයක්. බැහැර නොකරන ධර්මයක්. ආන්න මෙහෙම නුවණ තියෙන මිනිස්සු නිග්‍රහ නොකරන, නොකෙලසන, උපවාද නොකරන, බැහැර නොකරන ධර්මයක් භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. මොනවද මේ ධර්මය? භාගතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කළ දෙන මොකක්ද මේ ධර්මය? මහණෙනි මම විසින් ධර්මයේ දේශනා කළේ මෙන්න මෙහෙම. ධාතු 6ක් තියෙනවා. ධාතු 6ක් තියෙනවා. නුවණ නිමසන්න. ඔන්න භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ධාතු 6 නුවණ නිමසන්න. ඒතර නුවණ නිමසන්න දෙයක් භාගතුන් වහන්සේ දේශනා කළා. ආන්න මේක නුවණ නිමසනකොට ගරහන්න බෑ. බැහැර කරන්න බෑ කෙනෙකුට. කෙලසන්න බෑ. අවබෝධය කරාම තමයි යන්න තියෙන්නේ. මේව නුවණින් විමසනකොට. දේශනා කරා භාගතුන් වහන්සේ ස්පර්ශ ආයතන 6ක් තියෙනවා. මේක නුවණින් විමසනකොට අවබෝධය කරාම තමයි යන්න තියෙන්නේ. එහෙම නැත්නම් කෙනෙකුට බැහැර කරන්න බෑ. කෙලසන්න බෑ. නිග්‍රහ කරන්න බෑ. මේ ස්පර්ශ ආයතන 6 නුවණින් විමසීම. භාගතුන් වහන්සේ දේශනා කරනවා තවත් මේ බැහැර කරන්න බැරි, කෙලසන්න බැරි මේ ධර්මයේ මොනවද? මනස හැසිරෙන තැන් 18ක් තියෙනවා. ආන්න මේක විමසන්න හොඳට. අවබෝධය කරාමයි යන්නේ. බැහැර කරන්න බෑ කෙනෙකුට. කෙලසන්න බෑ. උපවාද කරන්නට බෑ. ඒ වගේම භාගතුන් වහන්සේ දේශනා කරනවා ආර්ය සත්‍ය 4ක් තියෙනවා. මෙන්න මේක නුවණ විමසනකොට අවබෝධය කරාමයි යන්නේ. බැහැර කරන්න බෑ නුවණ ඇත්තෙකුට. කෙලසන්න බෑ. උපවාද කරන්නට බෑ. අවබෝධය කරාම තමයි මේවා නුවණින් විමසද්දී අවබෝධය කරා තමයි යන්නේ. ආන ඉතින් භාගතුන් වහන්සේ ධර්මයේ කොහොමද දේශනා කළේ? පඤ්ඤාවන්තස්සානං අයං ධම්මෝ. නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. ප්‍රඥාවන්තයාට මේ ධර්මය දුෂ්ප්‍රඥාට නෙවෙයි. නේද? ඒතකොට මේ නුවණින් විමසන කෙනාටයි මේ ධර්මයේ තියෙන්නේ. නුවණින් විමසන්නේ නැති කෙනාට නෙවෙයි. එතකොට අනේ ප්‍රඥාව ඇති කරගන්න ක්‍රමයක් භාගතුන් වහන්සේ දේශනා කළා. මතකද ආලෝක සූත්‍රයේ තියෙනවා විස්තරය. අහනවනේ ආලෝක යක්ෂයා ප්‍රඥාව ඇති කරගන්නේ කොහොමද කියලා නේ? මේ කතංසු ලබතේ පඤ්ඤා. මේ ප්‍රඥාව ඇති වෙන්නේ කොහොමද කියලා අහනවා. එතකොට දේශනා කරනවා සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තිය සුසුසා ලබතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්කනෝ. ඔව් මේ අමා නිවනට පමුණවාල මේ රහතන් වහන්සේලා දේශනා කරන ධර්මයේ අහලා ඒ ධර්මයේ නුවණ විමසන කෙනා ශ්‍රද්ධාව තුළ පිහිටලා ඒ ධර්මයේ නුවණ විමසන කෙනාට ආන ප්‍රඥාව ඇති වෙනවා කියනවා. ආනේ අසු දහමේ යෙදෙන කෙනාට පමාවියම බැහැර කළා ඒ ධර්මයේ යෙදෙන කෙනාට ධර්මයේ නුවණ විමසන කෙනාට ප්‍රඥාව ඇති වෙනවා කියනවා. ආන්න ප්‍රඥාව ඇති වෙන මේ ධර්මයේ හොඳට අහලා මේ බණ අහලා නුවණින් විමසනවා නම් යාට ප්‍රඥාව ඇති වෙනවා. ඒක තමයි ක්‍රමය.
එතකොට බණ අහන කාලයක් තිස්සේ බණ අහනකොට ඕකට හොඳට නුවණ වැඩෙනවා. ඒතර දේශනා කරනවා ප්‍රඥාවන්ත මේ ප්‍රඥාවන්තයට නුවණ විමසන කෙනාට මේ ධර්මයේ තියෙන්නේ. එතකොට ආන දේශ මහණෙනි නුවණ තියෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නිග්‍රහ නොකරන නොකෙලසන උපවාද නොකරන බහැර නොකරන මේ ධාතු හයක් තියෙනවා කියලා මම දේශනා කළා. මොකද මම මේ දේශනා කළේ මේ කවර කාරණයක් හින්දාද මොන කාරණයක් අරබයාද මම මේ විදිහට දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ධාතු හයක් තියෙනවා. එහෙනම් මොනවද මේ? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. ඕන ධාතු හය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන කියන ධාතු හයක් තියෙනවා. මේක නුවණින් විමසන්න. මේක කාටවත් කෙලසන්න බැහැර කරන්න එහෙම පුළුවන් එකක් නෙවෙයි. එතකොට මෙන්න මේ ධාතු දිහා බලන විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කළා ජීවිතය දකින්න පුරුදු වෙන්න කියලා. දැන් අපේ ජීවිතය දිහා දකින්න පුරුදු වෙලා තියෙන්නේ මම, මගේ ආත්මය කියලා. ඒත් මේ ධාතු විදිහට වෙන් කර බලන්න පුළුවන් වුණොත් ආනෝ ජීවිත අවබෝධය කරාම යනවා. කොහොමද? ඒක විමසන්නේ. දැන් පඨවි ධාතුව තිබෙනවා. මේක නුවණින් විමසන්න කිව්වා. පඨවි ධාතුව කියන්නේ පොළවට පස්වලා යන ස්වභාවයෙන් යුතු දේවල්. මේ කයේ තිබෙනවා. ආන විමසන්න කිව්වා. භාගතුන් වහන්සේ මොනවද පඨවි ධාතුව? කෙස්, ලොම්, දත්, නිය, මස්, නහරව, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, පිත්තාශය, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහා බඩවැල්, ආමාශය, අසුචි, හිස් මොළය. ඕන කොටස් 20ක් තිබෙනවා. පොළොවට පස්වලා යන ස්වභාවයෙන් යුතු දේවල්. ආන්න විමසන්න එකක්. මේක විමසන්නේ කොහොමද? මේක ඇත්තද මේක බොරුද මේ කතාව? මේ දැන් මම කියලා අල්ලගෙන ඉන්න මේ ශරීරයේ තියෙන පොළොවට පස්වලා යන ස්වභාවයෙන් යුතු දේවල් ටික තමයි ඔය. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කළා මේ ශරීරයේ තියෙනවා ආපෝ ධාතුව. ගලාගෙන යන ස්වභාවයෙන් යුතු දේවල් ශරීරයේ තියෙනවා. මොනවාද? පිත්ත, සෙම, සැරව, ලේ, දහදිය, තෙල් මන්ද, වුරුණු තෙල්, කෙල, කඳුළු, සොටු, සඳ මිදුළු, මූත්‍රා. ඕන තියෙන කොටස් 12ක්. නෝනි නිමසන් මේව තියෙනවද නැද්ද? තමම විමසලා බලන්න පුළුවන්. ආන්න භාගතුන් වහන්සේ ධර්මය. මේව තමයි මේ ශරීරයේ තියෙන්නේ. ඕන්න විමස බලන්න කිව්වා. ඊට පස්සේ මේ ශරීරයේ තියෙන පඨවි ආපෝ මේ තේජෝ ධාතුව. උණුසුම් ස්වභාවයක් තියෙනවා මේ ශරීරයේ. මේ ශරීරයේ තියෙන සාමාන්‍ය උණුසුමක් තියෙනවා. සාමාන්‍ය අපි දැන් ඇල්ලුවාමත් අපිට රස්නේ ගතියක් දැනෙනවා. ඒක සාමාන්‍ය උෂ්ණත්වය. මේ ශරීරයේ තියෙනවා අපි ගන්න ආහාර දිරවන උෂ්ණත්වයක්. ඒ වගේම ශරීරයේ තියෙනවා අපිව දිරවන උෂ්ණත්වයකුත්. අපි වයසට අරගෙන යන්නේ ඒකෙන් තමයි. ඒ උෂ්ණත්වය අපිව දිරලා දානවා. දිරවනවා. ඒ වගේම ශරීරයේ තියෙනවා විශේෂයෙන් පවතින උෂ්ණත්වයක්. මේක හරියටම දැනගන්න අපිට උණ හැදෙනවානේ. ආන්න එතකොට විශේෂයෙන් පවතින උෂ්ණත්වයක් ශරීරයේ තියෙනවා. ආන උෂ්ණත්වය කොටස් 4කුත් තියෙනවා. ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ ඊළඟට වායුමය කොටස් මේ ශරීරයේ තියෙනවා. උද්දංගමා වායෝ උඩින් පිටවන වාතය. අදෝගමා වායෝ පිටිපස්සෙන් පිටවන වාතය. කුච්චිසය වායෝ මේ කුසේ තිබෙන වාතය. කොට්ටාසය වායෝ නොයේ කොටස් අතර ඉඩ ගන්න වාතය. අංගමංගානුසාරිනෝ වායෝ මේ නහර අතරේ ශරීරයේ දිව යන වාතයක් තිබෙනවා. ආශ්වාස ප්‍රශ්වාස වාතය අපිට තිබෙනවා මෙන්න වාතය. නෝ ස්ථිරයිද? අස්ථිරයි නේද? ඊට පස්සේ මේ ශරීරයේ තව තියෙනවා මේ ආකාශ ධාතුව. ඉඩ ගන්න ස්වභාවයක් තියෙනවා. මෙතන නාස් සිදුරු තියෙනවා, කන් සිදුරු තියෙනවා, කුසේ සිදුරු තියෙනවා. දැන් බඩේ ඉඩක් තිබෙනවා අපි. ඉඩක් තිබෙනවා. ආන්න මේ ආකාශ ධාතුවක් තිබෙනවා. ඊට විඥාන ධාතුව නේද? ඇසේ විඥානය, කනේ විඥානය, නාසයේ විඥානය, දිවේ විඥානය, කයේ විඥානය, මනසේ විඥානය. මේ විදිහට විඥානයක් තිබෙනවා. එතකොට අපි ඇසේ විඥානයෙන් දැනගන්නවා රූප. කනේ විඥානයෙන් අපි ශබ්ද දැනගන්නවා. නාසයේ විඥානයෙන් අපි ගන්ධ සුවඳ දැනගන්නවා. දිවේ විඥානයෙන් රස දැනගන්නවා. කයේ විඥානයෙන් පහස දැනගන්නවා. එකෙන් කරන්නේ විඥානයෙන් තමයි දැනගන්නේ.
මනසේ විඥාණයෙන් අරමුණු දැනගන්නවා. ආන්න මේ භාගතුන් වහන්සේ කල්පනා කරන්න හිතන්න දීපු ධර්මය. එතකොට මේවා අපේ තිබෙන දේවල්. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කළා මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන මේ දේවල් ටික තියෙනවද යම් තැනක? මෙතන තිබෙන දුක. ඔතන තිබෙන දුක. ඉතින් අපි ඔතන දුකක් තියෙනවා කියලා අවබෝධ කරගෙන තිබෙනවාද? දැන් මෙහෙම කල්පනා කළොත් නුවණ නිමසුවොතින් මෙතන තියෙන දුකක්. මෙතන තියෙන අනිත්‍ය වූ දෙයක් කියලා අවබෝධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දකින්නේ කොහොමද? මෙතන තියෙන මම. මේක මගේ. මේක මගේ ආත්මය. ආන්නවම දකිනවා. ඒතර භාගතුන් වහන්සේ බලන්න දේශනා කරපු ධර්මයේ මේක ඉතින් ජීවිතය දිහා බලන්න අපි පුරුදු වෙන්න ඕන මෙන්න මේ විදිහට. ඉතින් මේක විමසනකොට ඔහුට තේරෙනවා මේක අනිත්‍ය වූ දෙයක්. ඒ හැටියටම ඔහුට තේරුම් යනවා මේක අනිත්‍යයි, දුකයි, අනාත්මයි. තමන්ගේ වශයෙන් තමන්ට ඕන හැටියට පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි මේක. ඉතින් කවදා හරි මේක නැති කරන්නට ඕන. අපි සංසාරේ යනකම් මේ දේවල් ටික අපිට තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන. ඉතින් මේක නැති වෙන්නේ පිරිනුවන් පාන දවසට. එතකන් ඉතින් මේක තිබෙනවා. ඉතින් ධර්මය අවබෝධ කරන තෙක් පඨවි, ආපෝ, තේජෝ, වායෝ මේ ධාතු ටික තිබෙනවා. ඉතින් යම් කිසි දවසක අපි ධර්මය අවබෝධ කරොත් අන්න මේක නිදහස් වෙන්න පුළුවන් කමක් තියෙනවා. නැත්නම් අපි මේවට බැඳි සංසාරෙම යනවා. මේ කයටමනේ බැඳිලා තිබෙන්නේ. මේකටම තෘෂ්ණාවෙන් ඇලි සංසාරෙම යනවා. මේක තමයි සිද්ධ වුනේ. ආන භාගතුන් වහන්සේ දේශනා කළා මේක තමයි නුවණින් විමසන්න තිබෙන්නේ. මේ තමයි ධාතු. ඔන්නෝක මම මෙන්න මේ කාරණේ ආරම්භය තමයි මේ කාරණේ දේශනා කළේ කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට දේශනා කළා කොහොමද? මහණෙනි නුවණ තියෙන ශ්‍රමණක් බ්‍රාහ්මණයන් විසින් නිග්‍රහ නොකරන ලද, නොකෙලසන ලද, උපවාද නොකරන ලද, බැහැර නොකරන ලද ස්පර්ශ ආයතන 6ක් තිබෙනවා. ආයතනයක් කියන්නේ යමක් නිෂ්පාදනය කරන තැනක් නේද? ඒතර මේක ස්පර්ශ ආයතන. ස්පර්ශ ආයතන දැන් මේකට එකතුවක් තියෙන්නේ මෙතන. සම්බන්ධ වෙච්ච දෙක ටිකක් තියෙන්නේ මෙතන. දැන් කොහොමද ස්පර්ශ ආයතනෙත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ මොනවද? ඇසයි, රූපයි, විඥානයි. ආනසේ ස්පර්ශය. කනයි, ශබ්දයි, කනේ විඥානයයි. කනේ ස්පර්ශය. ස්පර්ශ ආයතනෙ. නාසයයි, ගන්ධ සුවඳයි, නාසයේ විඥානයයි. නාසයේ ස්පර්ශ ආයතනය. දිවයි, රසයයි, දිවේ විඥානයයි. එකතු වෙනවා. දිවේ ස්පර්ශ ආයතනය. කයයි, පහසයි, කය විඥානයයි. ආන්න ස්පර්ශ ආයතන. මනසයි, අරමුණේ විඥානය එකතු වෙන ස්පර්ශ ආයතනය. ඒතර මේ ටිකේ එකතුව තමයි මේ ස්පර්ශ ආයතනයක් මේක. මේකෙන් අපිට හදලා දෙනව දෙයක්. මේ නිෂ්පාදනයක් කරන ප්‍රොඩක්ෂන් එකක් සිද්ධ වෙනවා. මොනවද? සසර අපට හදලා දෙනවා. ඇයි අපි මේවට එකතු වෙලා ස්පර්ශයේ මේ පත්‍ය වේදනා, පස්සපත්‍ය වේදනා. ස්පර්ශය නිසා අපි විඳිනවා. විඳින දෙයට ඇලෙනවා. නේද? වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන. උපාදාන වුණා නම් උපාදාන පත්‍ය භව. විඳීම පිණිස කර්ම සකස් වෙනවමයි. එහෙනම් ආයමත් උපතක් සිද්ධ වෙනවමයි. ඒක දිව්‍ය ලෝක වෙන්නත් පුළුවන්, බ්‍රහ්ම ලෝක වෙන්නත් පුළුවන්, තිරිසන් ලෝක වෙන්නත් පුළුවන්, සතර අපායෙම වෙන්න පුළුවන්. මේ කොහේ හරි උපදින සිද්ධ වෙනවා. ඉතින් භාගතුන් වහන්සේ මෙන්න මේක ස්පර්ශ ආයතන මේක අවබෝධ කරගන්න කියලා දේශනා කළා. ඊට පස්සේ මේ හරියට මේ ස්පර්ශ ආයතනට අහුණාට පස්සේ මොකක් වගේද කියනවනම් මේක නවත්තන්න බෑ. මේ උපමාවක් දේශනා කළා භාගතුන් වහන්සේ ගව දෙනක් හැම ගහනවා. මේක උපමාවක්. ගව දෙනක් හැම ගහලා අතාරිනවා. දැන් හැම නැහැ ගව දෙනක. එතකොට ගොඩ ඉන්නකොට සත්තු කනවා. වතුරට බහිනවා. එතකොට සත්තු කනවා. ඉන්න බෑ. එතකොට දැන් අපට ඇහැට රූප පේන්න එපා කියලා කියන්න පුළුවන්ද? එහෙම බෑනේ. කනට ශබ්ද එන්න එපා කියන්න පුළුවන්ද? එහෙම බෑ. නාසයට ගන්ධ සුවඳ දැනෙන්න එපා කියන්න බෑ. මේක සිද්ධ වෙන එකක්. මේක අවබෝධ කළ යුතු දෙයක් කියලා භාගතුන් වහන්සේ කියනවා. මේක සංවර කරන්න ඕනේ. එතකොට මේ අපව සසරට ඇදලා දාන. ඉතින් අපි දැන් මේවා දැන් මේ ආයතන යම් කිසි කාලයකදී බංකොලොත් වෙලා යනවා. අපි වයසට යනව නේද? අසනම් ආයතනේ බංකොලොත් වෙනවා. කන, නාසය, දිවකය මනස මේවා මේ නැති වෙලා යන කාලයක් එනවා. හැබැයි ඇහෙන් රූප බලන ආසාව නැති වෙනවද? කනෙන් ශබ්ද අහන
ආසාව නැති වෙනවද? දිවෙන් රස විඳින ආසාව ඇති වෙනවද? නේද? කයෙන් පහස ලබන ආසාව ඇති වෙනවද? මනසින් අරමුණු විඳින ආසාව ඇති වෙනවද? එහෙම ඇති වෙන්නේ නැහැ. අපි මේවා ඔස්සේ විඳ විඳ ගොඩ ගහ ගන්නවා. ඇසෙන රූප බල ගොඩ ගහ ගන්නවා. දැන් මේ කොරෝනා කාලේ ඔනේ අන්තම් පොඩ්ඩක් අඩු වෙනකොට රට වටේම යනවා. නේද? ආයෙමත් මේ රූප බලන්නට ඕනේ. හොයන්නට ඕනේ. ආන ගොඩ ගහ ගන්නවා ආයෙ. කනේ සද්ද අහලා ආයෙ එකතු කර ගන්නවා. මේ සංඥා ටික ඔක්කොම ගන්නවා. මේව ගන්න තාක් මේවට බැඳෙන තාක් සංසාරේ තමයි යන්න වෙන්නේ. ඉතින් මේක අවබෝධ කරගත්ත කෙනා ආන නිදහස් වෙන බලන්න භාගතුන් වහන්සේ කොයිතරම් ධර්මයක්ද දේශනා කළේ. එතකොට අනිකුත් ආගම් එක බලද්දී මේක කොයිතරම් විශේෂයිද වෙනස්ද? ආන භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ස්පර්ශ ආයතන හයක් තියෙනවා. ඔක ඔන්න මම මේ සඳහා කියන මේක දේශනා කළේ මේක අවබෝධ කළ යුතු දෙයක්. ආන ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරන මහණෙනි නුවණ තින ශ්‍රමණක් බ්‍රාහ්මණයන් විසින් නිග්‍රහ නොකරන නොකලසන උපවාද නොකරන බහැර නොකරන මනස හැසිරෙන තැන් 18ක් තියෙනවා කියලා දේශනා කළා. මම මෙහෙම කිව්වේ මොකක් සඳහාද? මම මෙහෙම දේශනා කළේ කුමක් සඳහාද? භාගතුන් දේශනා කරනවා එහෙනම් ඇහෙන් රූපයක් දැක්කට පස්සේ අපි සතුට වෙන කාරණාවේ හිත හැසිරෙනවා. නේද? දැන් අපි ඔන්න කැමති කෙනෙක් දකිනවා. කැමති රූපයක් දකිනවා. එතකොට අපේ හිතට සතුටුයි. එතකොට මේ සතුටේම නැවත නැවත ආයෙ හිත හැසිරෙනවා. ඇසට උන තරහ අපි අකමැති කෙනෙක් අපිට පේනවා. එතකොට ඒකෙත් ආයෙ හිත හැසිරෙනවා. ඒ වගේම ඇසට රූපයක් දැක්කට පස්සේ මේ සැප දුක් උපේක්ෂා දෙකෙන් තොර වූ දේ කෙරෙහි උපේක්ෂාව මේ සැප දුක් නැති උපේක්ෂාව කෙරෙහි හිත හැසිරෙනවා. එතන මෙන්න මේ ඇසෙන් රූප දැකලා තුන් ආකාරක විදිහට ආයෙ හිත හැසිරෙනවා මේවයි. කනෙන් ශබ්ද අහනවා. ඔන්න අපි කැමති ශබ්ද අහන සින්දුවක් ඇහුවා කියලා. එහෙම නැත්නම් මෙහෙම බණ ටිකක් අහන හොඳට. ඔන්න අපිට සතුටුයි. ඊට පස්සේ අපට මේ අපේ ගුණ වර්ණනා කරන කවුරු හරි. අපිට ඒකට සතුටුයි. එහෙම නේද? ඊට පස්සේ අපිට කවුරු හරි බයිනෝ. ආන දුක් සහගත විඳීමක්. ඒතර ඒ ඔස්සේත් හිත හැසිරෙනවා. ඊට පස්සේ මේ සැප දුක් දෙකෙන් තොර උපේක්ෂාවෙත් හිත හැසිරෙනවා. ඒතර මේ කණෙන් ශබ්ද අහලා එහෙම වෙනවා. නාසයෙන් ගඳ සුවඳ විඳලා සැප දුක් උපේක්ෂා කෙරෙහි හිත හැසිරෙනවා. දිවෙන් රස විඳලා මේ විදිහට සැප දුක් උපේක්ෂා කෙරෙහි හිත හැසිරෙනවා. කයෙන් පහස ලබලා සැප දුක් උපේක්ෂා කෙරෙහි මෙහෙම හිත හැසිරෙනවා. මනසින් අරමුණු දැනගෙන සෝමනස් වෙන කාරණේ, දොම්නස් වෙන කාරණේ උපේක්ෂාවේ හිත හැසිරෙනවා. එතකොට ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින් මෙන්න මේ හයෙන් තුන් ආකාර වූ හැසිරීමක් තියෙනවා. එතකොට 18 ආකාරයි. ඔන්න ඉතින් අපි අඬන්නේ, දුක් වෙන්නේ, වැළපෙන්නේ, hina වෙන්නේ ওই ටිකේ තමයි. ඔක්කොම කරන්නේ ওই ටිකේ තමයි. ඒතර ওই ටික තමයි තිබෙන්නේ. ඔන්න භාගතුන් වහන්සේ දේශනා කළා ඕක අවබෝධ කරන්න. මේක බැහැර කරන්න පුළුවන් එකක් නෙවෙයි. කිසිම ශ්‍රමණක් බ්‍රාහ්මණයෙකුට කෙලසන්න පුළුවන් දෙයක් නෙවෙයි. උපවාද කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක විමසනකොට අවබෝධය කරා යන දෙයක්. ඕන අවබෝධ කරගන්න මේක. ඔන්න ওই කාරණේ අරබය තමයි භාගතුන් වහන්සේ ওই කාරණාව දේශනා කළේ. ඊට පස්සේ දේශනා කරන භාගතුන් වහන්සේ මහණෙනි නුවණ තියෙන මේ ශ්‍රමණක් බ්‍රාහ්මණයන් විසින් මේ නිග්‍රහ නොකරන නොකෙලසන උපවාද නොකරන බැහැර නොකරන මේ ආර්ය සත්‍ය හතරක් තියෙනවා කියලා දේශනා කළා. ආන්න මම මෙහෙම දේශනා කරන්නේ මේ සඳහා. මොකක් සඳහාද? මහණෙනි පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන වල ධාතු ටික ওই ධාතු 6 තමයි මව කුසක බැස ගැනීම සිද්ධ වෙන්නේ. ධාතු 6 නිසා මව කුසක බැස ගැනීම සිද්ධ වෙනවා. අන්න මව කුසක බැස ගැනීම ඇති විට එතන නාම රූප හැදෙනවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරත් නාමත් සතර මහා ධාතුන් සහ සතර මහා ධාතුන් හටගත්තු දේ රූප. නාම රූප එතන හට ගන්නවා. නාම රූප හින්දා හේතු කරගෙන සලආයතන ආයතන 6 හැදෙනවා. ආයතන 6 හේතු කරගෙන ස්පර්ශය. ආයතන 6 හේතු කරගෙන අපිට ස්පර්ශය ඇති වෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ස්පර්ශය හේතු කරගෙන මොකද්ද වෙන්නේ? අපි දැන් කතා කළා. විඳිනවා. පස්සපච්චය වේදනා. ස්පර්ශය හේතු කරගෙන තමයි අපි මේ විඳින්නේ. එතකොට විඳීම ඇති වෙනවා. පින්වත් මහණෙනි, විඳින කෙනාට තමයි මම මේ දුක කියලා පනවන්නේ. විඳින අනේ පස්සපච්චය අපි දැන් සැප දුක් උපේක්ෂා මොකක් හරි විඳිනවා.
ආන්නේ විඳින කෙනාට තමයි මේ භාගතුන් වහන්සේ මේක දුකයි කියලා කියලා දෙන්නේ. මේ දුක හට ගැනීම කියලා දෙන්නේ. මේ දුක නැති කිරීම කියලා දෙන්නේ. මේ දුක නැති කරන මාර්ගය කියලා දෙන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මය කියලා දෙන්නේ කාටද? අන්න මේ විඳින කෙනාට. පස්සපච්චය වේදනා ස්පර්ශපත්යෙන් විඳින කෙනාට තමයි භාගතුන් වහන්සේ මේක ධර්මය කියලා දෙන්නේ. ආනේදී භාගතුන් වහන්සේ මේක දේශනා කරනවා මේ ධර්මය. කතමංච භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. මොකද්ද මේ දුක නම් වාර සත්‍ය කියලා කියන්නේ? ජාතිපි දුක්ඛ. ඉපදීමත් දුකයි. ජරාපි දුක්ඛ. වයසට යාමත් දුකයි. ව්‍යාධිපි දුක්ඛෝ. මරණයටපත් වීමත් මේ ලෙඩ දුක් හැදීමත් දුක. මරණම්පි දුක්ඛ. මරණයටපත් වීමත් දුකයි. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි දුක්ඛ. මේ දුක් දෝමනස් සුසුම් හෙලීම් උපායාස මේ සියල්ලම දුක. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. යමක් කැමති දේ නොලැබෙයිද මේකත් දුකයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. හකුළු වල කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධෙම දුකයි. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය. මේ හැම සියල්ලම හකුළු වල කිව්වොත් දුක කියලා කියනවා. ඉතින් මිනිස්සු ජනතාව එකල නම් මේක අවබෝධ කළා. මේකල මේක නුවණින් විමසනවා හරි අඩුයි. මේක අහලා හොඳ බණක් කිව්වා කියලා එහෙමයි කතා කරන්නේ. ඒක නුවණින් විමසීමක් ගැන කතා කරන්නේ නැහැ. එතකොට දැන් මෙතන තියෙනවා යම් පිච්ඡන් නොලබති තම්ප දුක්ඛ. කැමති දේ නොලැබීමේ දුක. මොකද්ද කැමති දේ කියන්නේ? අපි කැමති ඉපදෙන්නේ නැතුව ඉන්න. නේද? කැමති උන පමණින් ලැබෙනවද නැහැනේ. අපි කැමති ලෙඩ වෙන්නේ නැතුව ඉන්න. අපි ලෙඩක් හදුනට පස්සේ අපිට අපි බෙහෙත් ටිකක් කරන් එක සනීප කර ගන්නවා. හැබැයි ලෙඩ හැදෙන එක නැති වෙනවද? එහෙම නැති වෙන්නේ නැහැ. නේද? අපි කැමති වයසට යන්න නැතුව ඉන්න. හැබැයි ලැබෙනවද? අපි වයසට යනවා. අපි කැමති මැරෙන්නේ නැතුව ඉන්න. කැමති උනාට ලැබෙනවද ඒක? ආන්න එක කැමති දේ නොලැබීමේ දුක කියලා කියන්නේ. එතකොට අපි මේකෙන්ද මේ දේවාල පස්සේ යන්නේ. කේන්දරේ පස්සේ යන්නේ. ඕකෙන්ද නෙවෙයිද? ඉල්ලනවා ගිල්ල තුනත් අපිට මේ තව බොහෝ කල් ජීවත් වෙන්න අපිට මේ දේවල් ලබා දෙන්න කියලා. එතකොට බලන්න ඒක හොයාගෙන යන මිත්‍යා දෘෂ්ටිය තමයි. ওই දෙසටක් වූ මිත්‍යා දෘෂ්ටියෙන් ওই කේන්දරය කියන්නේ එකක් විතරයි. 62ක් තියෙනවා ඉන්දියාවේ. ওই වෙලාවට ওই 2.3 ලංකාවට ආවේ. දැන් ඒකටත් ග්‍රහණය වීම. ඒතර බලන්න මේ ධර්මයේ නුවණ විමසන කෙනාට මේ දේවල් වලින් වැඩක් තිබෙනවද? ඒ දේවල් වලින් වැඩක් නැහැ. ඔව් ධර්මයේ විමසලා ආන තිසරණේ සරණ යනවා. එතකොට භාගතුන් දේශනා කළා ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි දුක්ඛ යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන හකුලල කිව්වොත් මේ පංච උපාදානස්කන්ධයම දුකයි. කතමංච භික්ඛවේ දුක්ඛ සමුදය අරිය සත්‍යං. දුක හට ගැනීම නම් අරිය සත්‍ය කියලා කියන්නේ මොකක්ද? හරි ලස්සනට භාගතුන් වහන්සේ මේක විග්‍රහ කරනවා. මහණනි දුක හැට ගැනීම කියන්නේ මොකක්ද? සත්‍ය අවබෝධ නොවීම නම් අවිද්‍යාව හේතු කරගෙන. කෙනා අනවබෝධය තුළ තමයි අපි මේක කරන්නේ. සත්‍යය ගැන දැනීමක් නැහැ නේ වෙනත් දෘෂ්ටියෙන් තුලනේ ඉන්නේ. අනේ හේතු කරගෙන සංස්කාර ඇති වෙනවා. මේ කාය සංස්කාර, වාචික සංස්කාර, චිත්ත සංස්කාර. මේ ටික ඇති වෙනවා. අපි මේ හුස්ම ගන්නවා, වචන කතා කරනවා, හිතනවා මේවා අවබෝධයකින් තොරව තමයි සිද්ධ වෙන්නේ. මේවා හට ගන්නවා. සංස්කාර හේතු කරගෙන විඥානය හට ගන්නවා. විඥානය හේතු කරගෙන නාම රූප ඇති වෙනවා. නාම රූප හේතු කරගෙන ආයතන 6 ඇති වෙනවා. ආයතන 6 සලආයතන හේතු කරගෙන ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය හේතු කරගෙන විදීම ඇති වෙනවා. විදීම හේතු කරගෙන තණ්හාව ඇති විදින දේ කෙරෙහි අපි ඇලෙනවා. තණ්හාව ඇති වෙනවා. තණ්හාව හේතු කරගෙන බැඳෙනවා. උපාදාන. තණ්හාව හේතු කරගෙන අපි මට බැඳි යනවා. බැඳීම හේතු කරගෙන විපාක දීම පිණිස කර්ම බැඳුණා නම් ඒ කෙරෙහි විපාක දීම පිණිස කර්ම සකස් වෙනවාමයි. ආයමත් කර්ම සකස් වෙනවාමයි. කර්ම සකස් වුණා නම් ආයමත් උපතක් සිද්ධ වෙනවාමයි. ආන්න මේ හේතු කරගෙන ඉපදීම සිද්ධ වෙනවා. භවය හේතු කරගෙන ඉපදීම සිද්ධ වෙනවා. ඉපදීම හේතු කරගෙන ආන්න අරව ටික ආපහු ඔක්කොම අපට හම්බ වෙනවා. ජරා මරණ, ශෝක වැළපීම්, දුක් තමනස්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලී මේ ඔක්කොම ටික ආයෙත් හම්බ වෙනවා. බලන්න භාගතුන් වහන්සේගේ විමසන්න තියෙන දේ කොයිතරම්ද.
මේක අපි අනවබෝධය තුළ තියෙන එකක් නෙමේක. එතන මේක කරන්න බැරි එකක්ද? මේක කරන්න පුළුවන් එකක්. භාගතුන් වහන්සේ දේශනා කළා දුක හට ගන්න ක්‍රමය මෙන්න මේකයි. මේක අවබෝධ කරගන්න. දුක හට ගැනීම නම් ආර්ය සත්‍ය කියන්නේ ඕනෝකට දේශනා කළා භාගතුන් වහන්සේ. ඊළඟට දේශනා කරනවා මහණෙනි දුක නිරුද්ධ වීම නම් ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද? දේශනා කරන භාගතුන් වහන්සේ අවිද්‍යාව සහ මුලින්ම නැති වෙලා නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා වෙනවා. දැන් අවිද්‍යාව අපි හරියට මේ ධර්මය අවබෝධ කරාවොත් මේ සංස්කාරය ඒ තුළ අවබෝධය තුළ නේද ඇති වෙන්නේ මේ දෙක. ඔව්. අවිද්‍යාව සහ මුලින්ම නැති වෙලා නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙලා යනවා. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙලා යනවා. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන 6 නිරුද්ධ වෙලා යනවා. ආයතන 6 නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙලා යනවා. පස්සපච්චා වේදනා විඳීම නිරුද්ධ වෙලා යනවා. වේදනාව නිරුද්ධ වීම හේතුවෙන් තණ්හාව නිරුද්ධ වෙලා යනවා. තණ්හාව නිරුද්ධ වීම හේතුවෙන් බැඳීම නිරුද්ධ වෙලා යනවා. බැඳීම නිරුද්ධ වීම හේතුවෙන් විපාක මිනිස කර්ම සකස් වීම නිරුද්ධ වෙලා යනවා. විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙලා යාම හේතුවෙන් ආයෙත් ඉපදෙන්නේ නැහැ. දුක් දුම්න සුසුම් හෙලීම් මේ මොකවත් නැහැ. ඉතින් කරන්න තියෙන වැඩි පිළිවෙල. දැන් රහතන් වහන්සේලා මෙතනදී කොයිතරම් දක්වා මේ දැන් කන බොන දේවල් තියෙනවා මේ ඔක්කොම තියෙනවා. විදීම වෙනකන් තියෙනවා රහතන් වහන්සේට. විදීම දක්වා මේ හැදිලා තියෙනවා. විදීම එහාට නැහැ. දැන් රස දැනෙනවා. පහස මේ ඔක්කොම දැනෙනවා. හැබැයි වේදනා පත්‍ය තණ්හා නැහැ. ඒකට තෘෂ්ණාවෙන් බැඳින්නේ මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා මේ මොකවත් නැහැ රහතන් වහන්සේට. බැඳීම නැහැ. විදීම දක්වා විතර එතනින් එහාට බැඳීමක් නැහැ. එතකොට ඒක නිසා පිරිනුවන් පානවා. අය බැඳීමෙන් එහාට තමයි අපි සසරේ පැවැත්ම තියෙන්නේ. මේක තමයි කියන මේ දුක හට ගැනීම නම් ආර්ය සත්‍ය. දුක නැති කිරීම නම් ආර්ය සත්‍ය. භාගතුන් දේශනා කරනවා මහණෙනි දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව නම් ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද? මේ මොකක්වත් නෙවෙයි ආර්ය අෂ්ටාංග මාර්ගයමයි. දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගය. අපිට මේකට තමයි එන්න තියෙන්නේ. මේ ලෝකයේ තියෙන එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය සතර දුක නිදහස් වෙන තියෙන එකම මාර්ගය. භාගතුන් වහන්සේ දේශනා මහණෙනි කුමක්ද මේ? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔන්න ඔය මාර්ගයට තමයි අපිට එන්නට තියෙන්නේ. ওই මාර්ගය තමයි අපිට ගමන් කරන්න තියෙන්නේ. ওই මාර්ගයේ ගමන් කරොත් තමයි සසර දුක නිදහස් වීමක් හම්බ වෙන්නේ. එහෙනම් අපි සම්මා දිට්ඨියට ඉස්සෙල්ලා එන්න ඕනේ නේද? ඉස්සෙල්ලා ලෞකික සම්මා දිට්ඨියට එන්නට ඕනේ. ඊට පස්සේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට. ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ මේ සම්පූර්ණම මේ සෝතාපන්න ඵලය. එහෙම සම්මා දිට්ඨිය කියන්නේ. එතනින් එහාට සතර අපායෙන් කොහොමද නිදහස්? ඒ සම්මා සංකල්ප, සම්මා වාචා මේවා තුළ තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගියේ මේ මිනිස්යාම තමයි. ඒක සම්පූර්ණ කළේ මිනිස්යාම තමයි රහතන් වහන්සේලා බඩපත් උනේ. ලංකාවේ මව්වරුන්ගෙන් ඉපදිච්ච ඒ දරුවම තමයි ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළා මේ සසර ගමන අවසන් කළේ. එතකොට එහෙනම් මේක කරන්න පුළුවන් එකක්. කරන්න බැරි එකක් නෙවෙයි. නේද? භාගතුන් වහන්සේ දේශනා කරානේ මහණෙනි කුසල් වඩන්න. කුසල් වඩන්න පුළුවන් හින්දා තමයි මම මේ කුසල් වඩන්න කියලා කියන්නේ. කුසල් වඩන්න බැරි නම් මම කුසල් වඩන්න කියලා කියන්නේ නැහැ කියනවා. අකුසල් ප්‍රහාණය කරන්න. අකුසල් ප්‍රහාණය කරන්න පුළුවන් හින්දා තමයි කියනවා මේ අකුසල් ප්‍රහාණය කරන්න කියලා කියන්නේ. අකුසල් ප්‍රහාණය කරන්න බැරි නම් මම එහෙම කියන්නේ නැහැ කියනවා. මේක කරන්න පුළුවන් දෙයක්. නේද? ඉතින් බලන්න භාගතුන් වහන්සේගේ ධර්මයේ ඉතින් මහානේ නුවණ තියෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නිග්‍රහ නොකරන නොකෙලසන උපවාද නොකරන බැහැර නොකරන මේ ආර්ය සත්‍ය හතරක් කියන මේ ධර්මයේ මම විසින් දේශනා කරේ ඕන ඔය සඳහා කියනවා. එහෙනම් අපිට මේක තමයි කරන්න තියෙන්නේ. එතකොට අර මිත්‍යා දෘෂ්ටි වලින් මිදලා අපට යන්න තියෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ඉතින් අපි හැමදෙනාටත් ආනේ සුන්දර වූ නිවන් මාගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළා. සංසාර දුක නිදහස් වෙන්න උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැමදෙනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව
අද දවසේ ධම්ම පූජා සඳහම් දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ තලාහේන මාළඹයන් ලිපිනේ පදිංචි පින්වත් ආර් තිලකාපනාදු මහත්මිය සහ පවුලේ හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව එකතු වෙලා අපි මේ විදියට රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා විසිරී පැතිරී වැඩ සිටින්නා වූ සියලුම දෙවිනා බඹුන් මේ පින් දැක බලා සතුට සිතින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියන්ගේ දිව්‍ය ආයුෂ වර්ණ සැප බල වැඩෙත්වා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයන්ගෙන් දියුණු පමුණු වෙත්වා. ඒ සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂාව පිහිට ආධාරය අපෝපකාරය ඔබ හැම දිනාටත් දවසේ දායකත්වයෙන් දරන හැම දිනාටත් සලසා දෙත්වා. සියලු දෙවියන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. අප ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන් වෙත්වා. නිදුක් භාවයේ නිරෝග භාවයේ සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ලොකු ස්වාමීන් වහන්සේටත් මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මීට වසර 2කට පෙර මිය පරලොව ගිය එම් දුලියානා පඩාන්දු මෑණියන්ටත් මීට වසර 27කට පෙර මිය පරලොව ගිය ආර් සේදිරිස් ප්‍රනාන්දු පියාණන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මිය පරලොව ගිය ආර් නිමලසේන සහෝදරයාටත් යසස් රාජිත පුතුණුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ජී.එච්. මෝසස් මහතාගේ නමින් මිය පරලොව ගිය දෙමාපියන්ටත් සහෝදර සහෝදරියන්ටත් දෙපාර්ශ්වයේම මිය පරලොව ගිය ඒ අනන්ත සසර පුරාවට මිය පරලොව ගිය ඥාතීත මිත්‍රාදී හැම දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, වහවහ සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්ුණා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් ආර් තිලකාපනාන්දු මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දූ දරුවන් හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ තලාහෙන මාළමේ ලිපිනේ පදිංචි ආර් තිලකාපනාන්දු මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාටත් ඒ හැම දෙනාමත් කරන්නා වූ ධාර්මික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. රැකී ආරක්ෂා කටයුතු, වෙළෙහෙළදම් කටයුතු වෙත්නම්, ගොවිතැන්පත් කටයුතු වෙත්නම් ඒ සියල්ලම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත් වෙත්වා. දුව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත් වෙත්වා. හැම දිනාටම නිදුක් භාවයේ, නිරෝග භාවයේ, සුවපත් භාවයේ, චිරජීවනයේ සැලසේවා. සුවසේම උතුම් ධර්මය අවබෝධ කරගන්නට මේ සියලුම පුණ්‍ය ධර්මයන් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටත් සියලුම ලෝකවාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනිගාරිකා මෑණියන් වහන්සේලාත් පැවිදි අපේක්ෂක දූපතුන් ඇතුළු ශ්‍රද්ධාකාර මණ්ඩලයේ හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාටමත් සුවසේම උතුම් ධර්මය අවබෝධ කරගන්නට මේ සියලුම පුණ්‍ය ධර්මයන් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින් හැම දිනාටත් ඒ පවුල්වල හැම දිනාටත් මේ ධර්මය ශ්‍රවණය කළ ඔබ අප හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේම අපගේ දෙමාපියන් ඇතුළු අපගේ ගුරුවරු ඇතුළු හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාටම සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු පින් ධර්මයන් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.